දැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අද ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ පාලි භාෂාව පිළිබඳව. විශේෂයෙන්ම පාඩම් මාලාවක් විදියට අපි ඉදිරියට කරගෙන යන බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පාලි ව්‍යාකරණ පිළිබඳව තමයි මේ පාඩම් මාලාව ඇසුරෙන් කතා කරන්නේ. පිරිවෙන්ට අදාළ සියලුම පොත්වල නැත්නම් පාලි භාෂාවට අදාළ සියලුම පොත්වල ව්‍යාකරණ පිළිබඳව අපි මේ පාඩම් මාලාවක් විදියට ඉදිරියට කරගෙන යන බලාපොරොත්තු වෙනවා. ඉතින් ආරම්භයක් වශයෙන් අපි 4 වසර පොතේ පළවෙනි පාඩමේ ව්‍යාකරණ පිළිබඳව තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම කල්පනා කළා ඒක ඉස්සෙල්ලා පාලි භාෂාව කියන්නේ මොකක්ද? පාලි භාෂාව අපට වැදගත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න දීර්ඝ විස්තරයක් නෙවෙයි. පාලි භාෂාව. ඇත්තටම පාලි භාෂාව කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් අනිවාර්යයෙන්ම ප්‍රගුණ කළ යුතු භාෂාවක්. ඒකට හේතුව තමයි අපි නිතර භාවිත කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සූත්‍ර විනය අභිධර්මය අඩංගු ත්‍රිපිටකය. එතකොට මේ ත්‍රිපිටකය රචනා වෙලා තියෙන්නේ පාලි භාෂාව මුල් කරගෙන. ඒතර පාලි භාෂාව පිළිබඳව විද්වත් සමාජය තුළ විවිධ මත තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා මාධ්‍ය අපි ඉගෙන ගන්න පාලි භාෂාව කියලා සමහර කෙනෙක් කියනවා. සමහර කෙනෙක් ඒක නෙවෙයි කියලා කියනවා. ඒ වගේම පාලි භාෂාව මාගධී මගධ දේශයේ උපන් කියන අර්ථයෙන්ුත් මාගධී කියලා මේ භාෂාව හඳුන්වනවා. එතකොට භික්ෂුන් වහන්සේ කෙනෙකුට බොහෝ සෙයින් වැදගත් වෙනවා පාලි භාෂාව වගේම ව්‍යාකරණ පිළිබඳව සුවිශේෂී දැනුමක් තියෙන්නට ඕන. ඒකට හේතුවක් තියෙනවා. භික්ෂුන් වහන්සේ නිරන්තරයෙන්ම ධර්ම දේශනා කටයුතු ආදී සිද්ධ කරනවා. එතකොට ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරපු සැබෑ දේශනා එහෙම නැත්නම් වටිනාකමක් තියෙන දේවල් අපි සමාජගත කරනකොට අපිට පාලි භාෂාව පිළිබඳ හුදු අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැති වුණු තැන අපි බොහෝ වෙලාවට දකිනවා ඒ දේශනා තුල ශ්‍රාවකයාට දෙන්න අවශ්‍ය දැනුම මේ පාලි භාෂා ඥානය අඩුවීම මත යම්කිසි අඩුවීමක් තියෙනවා. පාලි පද භාවිතා කරලා එතකොට උපමා ඒ වගේම සූත්‍ර ධර්ම විග්‍රහ කරනකොට මේ පාලි භාෂාව පිළිබඳව මනා අවබෝධයක් නැත්නම් එතන සමහර තැන්වල අපි දකිනවා ගැටලු. පාලි භාෂාවේ වැදගත්කම පාලි ගාථාවකින්ම සඳහන් කරනවා යෝ නිරුත්තින්න ජානාති ජානාති පිටකත්තයන් පදේ පදේ විකංකේය වනේ අන්ත ගජෝවිය. ව්‍යාකරණ දැනුම නොමැති වූ තැන යෝ නිරුත්තින්න ජානාති යම් කිසි කෙනෙක් අර්ථ නිරුක්ති නොදන්නේ නම් යෝ නිරුක්තින්න ජානාති ජානාති පිටකත්ය. හැබැයි ඔහු ත්‍රිපිටකය දන්නවා. නමුත් ත්‍රිපිටකය දැනගත්තත් මේ ව්‍යාකරණ ඥානයත් එක්ක මේ අර්ථ නිරුක්ති පිළිබඳව සැබෑ අවබෝධයක් නැත්නම් ඔහු අපහසුතාවයට පත් වෙනවා. බොහෝ තැන්වලදී උදාහරණයකින් කියනවා වනේ අන්ත ගජෝවිය. ඇස් පේන්නේ නැති ඇතෙක් කැලේ ගමන් කරනවා වගේ කියලා. ඔබට චිත්‍ර රූපයක් මවා ගන්න පුළුවන්. ඇස් නොපෙනෙන ඇතෙක් වනාන්තරයේ ගමන් කරනකොට මොනවද ඒ ඇතාට සිද්ධ වෙන කරදර කියලා. හැපෙනවා, වැටෙනවා, අපහසුතාවයට පත් වෙනවා. අන්න ඒ වගේ තමයි පාලි භාෂාව පිළිබඳව නිසි අවබෝධයක් නැති වුණොත් බොහෝ තැන්වල
බොහෝ අවස්ථාවලදී ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. පාලි භාෂාව කියලා කියන්නේ ඇත්තටම හරි සුගම භාෂාවක්. ඉගෙන ගන්න හරිම ලේසියි. ඒකට හේතුව තමයි අපි කතා කරන්නේ මොන භාෂාවද ඒ භාෂාවේ කෝඩියට අදාළ කරගෙන මේ පාලි භාෂාව ඉගෙන ගන්න පුළුවන්. සමහර කෙනෙක් කියනවා පාලි භාෂාවට නිත්‍ය වූ අකුරු නැහැ කියලා. අන්තර්ජාලයේ අපි හොයනකොට සමහර තැන්වලදී අපිට එහෙම අක්ෂරමාලාවක් තිබුණු බවට සාධක බොහෝ දෙනෙක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ කාරණය පැත්තකින් තියලා පාලි භාෂාව කියන්නේ මොකක්ද? ඒ තුලින් අපිට ලබාගත හැකි ප්‍රයෝජන සහ ඒකේ ස්වභාවය පිළිබඳව අපි කෙටි අවබෝධයක් ලබා ගත්තා. පාලි කියලා කියන්නේ ඇත්තටම සුගම රසයක් දනවන්න පුළුවන් භාෂාවක්. අපි දන්නවා භාෂාවක් තුල නව රස උත්පාදනය කරන අවස්ථා තියෙනවා. මේ හැම දෙයක්ම කතා කරන හැම දෙයක්ම මේ පාලි භාෂාව තුල අඩංගු වෙලා තියෙනවා. එතකොට පාලි භාෂාව ඉගෙන ගන්න අපි මේක අපේ කැමැතිම භාෂාවක් බවට පරිවර්තනය කරගන්නවා. පාලි කියන නම ඇහෙනකොටම අපට එපා වෙච්ච ගතියක් තියෙනවා නම් අකමැති බවක් තියෙනවා නම් මේක අපිට අල්ලලා හිටින්නේ නැහැ. ඒ නිසා පාලි කියලා කියන්නේ මම ඉගෙනගත යුතුයි. ප්‍රඥාවක් විය යුතු නම් මේ භාෂාව පිළිබඳව මට දැනුමක් තියෙන්නට ඕන කියන සංකල්පය තියෙනවා. මොකද අපි කතා කරන සිංහල භාෂාව තුල බොහෝ පද අපි කියනවා තත් සම තත් බව ඔය විදිහට පද තියෙනවා. එතකොට මේ විදිලාපු පද ඇහෙන ප්‍රමාණයක් සිංහල භාෂාවේ තියෙනවා. එතකොට ඔබ සිංහල පිළිබඳව ඔබට නිසි අවබෝධයක් තියනවා කියලා කියන්නේ පාලි සහ සංස්කෘත පිළිබඳවත් අවබෝධයක් තියෙන්න ඕන. අපි එක වචනයක් බලමු. අපි ඉන්න පන්සල. පන්සල කියන පදේ කොහොමද හැදුනේ? සංස්කෘත භාෂාවේ තියෙන වචනය පර්ණ කියලා කියන කොළවලට පර්ණ ශාලා කොළ සෙවිලි කරන ලද යම් ස්ථානයක් ශාලාව. ඒකට මේ පන්සල් කියන එක බොහෝ ඈත අතීතයේ ඉඳලා තිබිලා තියෙනවා. පර්ණ ශාලා කොළ සෙවිලි කරන. මේක පාලිය කියනකොට පන්න ශාලා කියන එක ශාලාව පන්න ශාලා. මේක සිංහලට එනකොට පන්සල. ඉතින් මේ වගේ හැදුණු පද ශාල ප්‍රමාණයක් සිංහල තුල අපේ භාෂාව තුල අපි භාවිත කරනවා. කොට මේ බොහෝ වචන කොහොමද ආවේ අපිට අපේ භාෂාවට එක්තුනේ කොහොමද කියන එක පිළිබඳව අපි අවබෝධයක් ලබා ගන්න ඕන. කොට මේ පාලි භාෂාව හැදෑරීම තුළ ඒ අවබෝධය අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක හරි රසවත් භාෂාවක්. අපි දන්නවා භාෂාවක් දියුණු වෙන්න නම් ඒ භාෂාව නිතර භාවිත වෙන්න ඕන. අපි ලෝකේ කතා කරනවා මල භාෂා පිළිබඳව. පිපිදීමක් නැහැ. ඉතින් අපි දන්නේ ඉංග්‍රීසි වගේ භාෂාවක වසරකට අලුත් වචන 20000ක් ඩික්ෂනරි එකට ඇතුළත් වෙනවා. එතකොට මේ භාෂාවල් නිතර කතා කරන අලුත් දේවල් හොයා ගන්නවා. ඒ හොයා ගන්න දේවල් ඒ අලුත් නම් වලින් නම් කරලා ඒවා සමාජගත වෙනවා. නමුත් අපිට ආවේනික මේ බුදුහාමුදුරන්ගේ ධර්මය රැක ගන්නට තියෙන මේ භාෂාව අපි අමතක කරොත් ඒක අපෙන් වෙන ලොකු අඩුපාඩුවක් බවට පත් වෙනවා. ඒක නිසා පාලි පිළිබඳ අවබෝධයක් අපි ඇත්තටම ලබා ගත යුතුයි. ඔබ අහලා ඇති පහුගිය කාලෙදී බොහෝ පිරිස් ලොකු උනන්දුවක් දක්වලා ගීත පවා රචනා කරා පාලි භාෂාව තුළින් හරි මිහිරි ගීත. ඉතින් හදවතට දැනෙන භාෂාවක් කියන එක පිළිබඳ ඒ හැඟීම ඒ ගීතයක් ශ්‍රවණය කරනකොට ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම විවිධ සූත්‍ර ධර්ම
ඒ වගේම පාලි ගාථා පාලි පාඨ මේවා හොඳට ශබ්ද නගලා රස වින්දනයක් ලබන්න පුළුවන් අවස්ථා බොහෝමයක් තියෙනවා. ඒ අවස්ථාව ළඟා කරගන්න අපි මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. පාලි භාෂාව පිළිබඳව මම හිතන්නේ කෙටියෙන් ඔය ටික අපිට සඳහන් කරන්න පුළුවන්. තව දීර්ඝ විස්තර රාශියක් තියෙනවා. නමුත් අපි පාඩමට අදාළව මේ ටික කතා කරගෙන යනවා. එතකොට පාලි භාෂාව ඉගෙන ගන්නකොට අපිට ඕනම භාෂාවක මුලින්ම අපට හම්බ වෙන්නේ හෝඩිය. සිංහල භාෂාවේ සිංහල හෝඩිය තියෙන. ඒකට පාලි භාෂාවට ආවේනික වූ පාලි හෝඩිය. එතකොට මේ පාලි හෝඩිය අපි මේ කතා කරන අපි භාවිත කරන සිංහල අකුරුම භාවිත කරමින් මේක අධ්‍යයනය කරන්න ලැබීම ඉගෙන ගන්න ලැබීම තවත් ලේසියි. ඉංග්‍රීසි හදාරන කෙනෙකුට ඉංග්‍රීසි හෝඩියේ තියෙන අකුරු පාලි හෝඩියට ගලපගෙන මේ පාලි භාෂාව ප්‍රගුණ කරන්න ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපිට පුළුවන් අපි භාවිත කරන සිංහල අක්ෂර භාවිතා කරමින් මේ පාලි භාෂාව ඉගෙන ගන්න. ඉතින් මේකේ තව ඉස්සරහට ලියන ක්‍රම පිළිබඳව හල් ලකුණු පිළිබඳව තව ගොඩක් කොටස් තියෙනවා. අපි තව පාඩම් වලදී ඒ ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා. හරි, ඒ ටිකත් මතක් කරමින් එතකොට පාලි භාෂාව මේක අපි අක්ෂර මාලාව පිළිබඳව හැඳින්වීමක් සිද්ධ කිරීම තමයි අපේ මූලිකම පරමාර්ථය බවට පත් වෙන්නේ. එතකොට අපි හෝඩිය සිංහලෙන් හෝඩිය කියනවා, පාලියෙන් අක්ෂර මාලාව. අපි බලමු මේ අක්ෂර මාලාව හඳුන්වන්න තියෙන නම් කීපයක්. අක්ෂර මාලාව. දැන් අපි හඳුන්වන්නේ අපි ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කරුණු ටික පිළිබඳව නැත්නම් මේ වචන තුන ගැන හැඳින්වීමක් ලබා ගත්තොත් අක්ෂර මාලාව කියන්නේ මොකක්ද කියලා අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. පළවෙනි එක අක්ෂර මාලා. අක්ෂර මාලා කියන මල් වලට. අක්ෂර මාලා. මොකද තියෙන සම්බන්ධය? මේ අක්ෂර අකුරු කියන පදය හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. නක්ඛරන්තීති අක්ඛරා. ඔන්න අක්ඛර මාලා එන්නක අක්ඛර කියලා කියනවා. නක්ඛරන්තීති අක්ඛරා. කොච්චර කිව්වත් ඉවර වෙන්නේ නැහැ. දැන් දන්නවා 84000ක් ධර්මස්කන්ධයේ පාලි වලින් ලියලා තියෙන හැබැයි අකුරු ඉවර වෙලා නැහැ. නක්ඛරන්තීති අක්ඛරා. කොච්චර කිව්වත් ඉවර වෙන්නේ නැති නිසා අක්ඛර කියලා කියනවා. නක්ඛරන්තීති අක්ඛරා. මේවා සටහන් කරගෙන පාඩම් කරගත්තොත් මම හිතනවා බොහෝම වටිනවා කියලා. හරි, අක්ෂර මාලා. එතකොට වර්ණ මාලා. මොකද වර්ණ මාලා කියන්නේ? මාලා කියන්නේ මොකක්ද කියලා අපි හිතනවා ලස්සන වෙන්න මාලාවක් වෙලා හැඩ ගස්සපු දෙයක්. ඒතර වර්ණ. ඔක සිංහලට ගත්තොත් වර්ණ කියලා කියන්නේ පාට. අපි මල් පූජා කරනකොට කියනෝනේ වර්ණ ගන්ධ. හැබැයි සමහර අය කියනවා වර්ණ ගන්ධ කියලා. එහෙම එකක් නැහැ. වර්ණ කියලා කියන්නේ සංස්කෘතයෙන්. ඒක වර්ණ ගන්ධ කියලා තමයි චාරණය වෙන. වර්ණ කියලා කියන පාට වල. එතකොට පාටයි අකුරුයි සමාන වෙන්නේ කොහොමද? අපි මෙහෙම බලමු. කළු පාට, නිල් පාට, රතු පාට. අපිට දැක්ක ගමන් නිශ්චිතවම අපේ ඇහැ උරු වෙලා තියෙනවා. අපි අඳුරගෙන තියෙනවා මේ කියන්නේ කළු පාට. නිශ්චිතවම මේක කළු පාටයි. මේක නිල් පාටයි. මේක රතු පාටයි. නිශ්චිතවම අපිට පාටක් දැක්කම මේ පාටයි කියලා කියන්න පුළුවන්. එතකොට අකුරු වලට මේක සම්බන්ධ වෙන්නේ අපි දන්නවා මෙහෙම
අයන්න කියලා අපි දන්නවා. මේකට ඇයන්නවත්, ඈයන්නවත්, තියන්නවත්, ඊයන්නවත්, කුයන්නවත්, අයන්නවත්, ගයන්නවත්, මයන්නවත් කියන්නේ මේක අයන්නමයි. මේක කළු පාටසෙන්න කළු පාට කියලා දැක්ක ගමන් අඳුරගත්ත මේක අයන්න කියලා. එතකොට පාට අපේ ඇසට ග්‍රහණය වෙලා අපි මේ පාටයි කියලා අඳුර ගන්නවා වගේම මේ අකුරක් දැක්කහම මේ අකුරයි කියලා අපිට අඳුර ගන්න පුළුවන්. අන්න ඒක නිසා වර්ණමාලා කියලා කියනවා. ඊළඟට සංඥා. එතකොට ඔබට මේ පදේ අහුවෙලා ඇති බාලවතාරයේ ඉගෙන ගන්නකොට පළවෙනි කාණ්ඩය තමයි සංඥා කාණ්ඩය අක්ෂර ගැන ගන්නවා. එතකොට සංඥා කියලා කියනවා අක්ෂර වලට. අපි දන්නවා සංඥා පද්ධති. මොනවා හරි සලකුණක් අඳුර ගන්න. අපි දැකලා තියෙනවා රේඩාර් පද්ධතිය. රේඩාර් පද්ධතියේ මොනවා හරි දෙයක් ඒ සීමාවට ඇතුළු වුණාට පස්සේ සංඥාවක් වශයෙන් පෙන්නනවා මෙන්න හඳුනාගත් යානාවක් මේ බල ප්‍රදේශයට ඇතුල් වෙලා කියලා. අන්න එතකොට හඳුනා ගැනීමේ සංකේතයක්. දැන් මෙහෙම බලන්න මේ භාෂාවල දැන් ඉංග්‍රීසි ගණන් කෙනෙක් නම් මේක A කියලා ගන්නවා. ඊට පස්සේ සංස්කෘත වලට යනකොට කොහොම විවිධ භාෂාවල විවිධ විදියට අකුරු තියෙනවා. එතකොට මේ සංඥා කියලා කිව්වේ ඒ දේ හඳුනා ගන්න යොදා ගන්න නිසා සංඥාවක් වශයෙන් අපිට මේක අයන්න දැක්කනම් මේක අයන්නයි කියලා අපිට අඳුර ගන්න පුළුවන්. ඒක නිශ්චිතව මේකයි කියලා අපිට අඳුර ගන්න පුළුවන් නිසා සංඥා කියලා හඳුන්වනවා. හරි. ඒ ටික ගැන අවබෝධයක් ලබාගෙන අපි අක්ෂර මාලාවට ගමන් කරමු ඊළඟට. හරි, අක්ෂර මාලාව පිළිබඳව කතා කරනකොට අපිට සම්ප්‍රදායන් 3ක් ගැන ඉගෙන ගන්න වෙනවා. සම්ප්‍රදායන් 3ක් ගැන. පැරණි සම්ප්‍රදායන් 3ක් තිබිලා තියෙනවා. මේ පාලි භාෂාව පිළිබඳව එහෙම නැත්නම් පාලි භාෂාවේ දියුණුවට මේක ව්‍යාප්ත වෙන්න උදව් වෙච්ච. අපි මෙහෙම සඳහන් කරමු අංක 1. කච්චායන සම්ප්‍රදාය. දෙක මොග්ගල්ලාන. මොග්ගල්ලාන සම්ප්‍රදාය. 3 සද්ද නීති. සද්ද නීති සම්ප්‍රදාය. ඔන්න සම්ප්‍රදායන් 3 පිළිබඳව පාලි භාෂාව ඉගෙන ගන්නකොට අපි කතා කරනවා. එතකොට මේ සම්ප්‍රදායන් වලින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රියම සම්ප්‍රදායන් දෙක උනේ මේ දෙක. කච්චායන සම්ප්‍රදාය සහ මොග්ගල්ලාන සම්ප්‍රදාය. එතකොට මේ සම්ප්‍රදාය තුල ව්‍යාකරණ උගන්වන්න මේවටම අනුගත වෙච්ච මේ ව්‍යාකරණ මේ සම්ප්‍රදායන් වලට අදාළ වෙච්ච ග්‍රන්ථ නිර්මාණය වෙලා තියෙනවා. අපි ඒ ටික මෙහෙම කතා කරමු. කච්චායන සම්ප්‍රදායට ව්‍යාකරණ ග්‍රන්ථ 3ක් තියෙනවා. ලංකාවේ ඉතාම ජනප්‍රිය වෙච්ච ව්‍යාකරණ ග්‍රන්ථ. පළවෙනි එක තමයි කච්චායන. දෙක බාලවතාර. 3 රූපසිද්ධි. මෙන්න මේ ව්‍යාකරණ ග්‍රන්ථ 3 මේ සම්ප්‍රදායට අදාළයි. එතකොට මොග්ගල්ලාන පද සාධනය, ප්‍රයෝග සිද්ධි, මොග්ගල්ලාන. මේ ටික මතක තියාගන්න එක ගොඩාක් වටිනවා. මොකද එතන තියෙනවා සමහර පාස් පේපර් වල මේ සම්ප්‍රදායන් 3 අහලා තියෙනවා. සම්ප්‍රදායන් 3ට අදාළ
ව්‍යාකරණ ග්‍රන්ථ සම්ප්‍රදායන් දෙකට වැඩි හරියක් මේ පිළිබඳව කතා කරන්නේ නැහැ. මේ සම්ප්‍රදායන් දෙක තමයි පිළිබඳව තමයි කතා කරන්නේ ගොඩක්. ඒකට මේ සම්ප්‍රදායන් දෙකට අයත් ග්‍රන්ථ ව්‍යාකරණ ග්‍රන්ථ පිළිබඳව පාස් පේපර් වල සමහර තැන්වල අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. එතකොට දැන් මේ මොනවද මේ ග්‍රන්ථ කියන එක පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරොත් අපි දන්නවා දැන් භාෂාවක් ඉගෙන ගන්නකොට ඒ භාෂාවට අදාළ වෙච්ච ව්‍යාකරණ ග්‍රන්ථ තියෙනවා. දැන් සංස්කෘත භාෂාව අපි හදාරනකොට සංස්කෘත භාෂාවේ සාරස්වත කියන ව්‍යාකරණ ග්‍රන්ථය තියෙනවා. ඒක තමයි ඒ හරහා තමයි අපි ව්‍යාකරණ ඉගෙන ගන්න. එතකොට සිංහල භාෂාවේ සිද්ධාත් සංග්‍රහව මතක ඇති මහද ගඳ කිලිකර සෞමේගේ වාදත්තට දුහුනම් දැනුම් සඳහා කරන සිද්ධාත් සංග්‍රහ කියලා ආරම්භ කරනවා. එතකොට මේ අතරත් අපි වැඩියෙන්ම භාවිත කරන්නේ ව්‍යාකරණ ඉගෙන ගන්න බාලාවතාරය. බුද්ධං තිදා විවන්දිත්වා බුද්ධං බුද්ධ විලෝචනං බාලාවතාරං භාසිස්සං බාලානං බුද්ධි බුද්ධිය. බුදුරජාණන් වහන්සේගේ පාපියුම තුන් ආකාරයකින් නමස්කාර කරලා බාලානං බුද්ධි බුද්ධිය නූගත් අයගේ එහෙම නැත්නම් ඥානය අඩු අයගේ ඥානය වර්ධනය කරනු පිණිස බාලාවතාර ග්‍රන්ථය රචනා කරනවා කියලා සඳහන් කරන ආරම්භක ගාථාව තුළ. හරි. එතකොට මෙන්න මේ සම්ප්‍රදායන් දෙකේ පොඩි වෙනසක් තියෙනවා. මේ දෙක වෙනස් වෙන හේතුව තමයි කච්චායන සම්ප්‍රදාය කියනවා අපිට බෝඩියේ තියෙන අකුරු 41යි කියලා. මොග්ගල්ලායන සම්ප්‍රදායය කියනවා බෝඩියේ අකුරු 43ක් තියෙනවා කියලා. ඔන්න ඔය දෙකෙන් තමයි ප්‍රධාන වෙනස්කම් වශයෙන් අපි හඳුනාගෙන තියෙන්නේ. හරි. එතකොට අපි ඉගෙන ගන්න දැන් කච්චායන සම්ප්‍රදායට අදාළ අක්ෂර මාලාව පිළිබඳව. මේ අක්ෂර මාලාව එහෙම නැත්නම් මේ භාෂාව ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම මතක් කරන්නට ඕන පාලි බාලවතාරය අපි වනපොත් කරගන්නට ඕන. මොකද ව්‍යාකරණ ඉගෙන ගන්න තියෙන පහසුම මාර්ගය තමයි මේ ව්‍යාකරණ වලට අදාළ මේ සූත්‍ර පාඨ කටපාඩම් කරගත්තොත් මම හිතන්නේ ව්‍යාකරණ කියන කමාරුයි කියලා. පාලි භාෂාව සංස්කෘත භාෂාව මේ එක භාෂාවක් හරියට ඉගෙන ගත්තොත් එතකොට මේ ව්‍යාකරණ බොහෝ අපි සිංහල පාලි සංස්කෘතනේ කතා කරන්නේ වැඩි හරියක් පිරිවෙන් වල අධ්‍යයනය කරන්නේ. එතකොට ඒ ව්‍යාකරණ දැනුම අපිට හරි ඉක්මනටම එකක හරියට තේරුම් ගත්තොත් අනිත් ටිකට බොහෝ තැන්වල සමානයි. ඒක නිසා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි. එතකොට අක්ෂර මාලාව පාලි කරන අක්ෂර මාලාව මෙන්න මෙහෙම බාලාවතාරය මුලින්ම හඳුන්වනවා. අක්කර පාදයෝ ඒක චත්තාලීසා. අක්කර පාදයෝ ඒක චත්තාලීසා. මෙන්න පළවෙනි සූත්‍රය. මේ සූත්‍රයේ මතක තියනවා කියලා කියන්නේ අපිට අක්ෂර මාලාවේ අකුරු කීයක් තියෙනවාද කියන එක පිළිබඳ ගැටලුවක් නැහැ. මේක පාඩම් කරනවා. අක්කර පාදයෝ අයන්න මුල් කොට ඇති අකුරු 41කි. ඔන්න පළවෙනි සූත්‍රයෙම කියනවා සංඥා කාණ්ඩේ අක්කර පාදයෝ ඒක චත්තාලීසං අයන්න මුල් කොට ඇති අකුරු 41කි. ඔන්න අකුරු 41ක් තියෙනවා කියලා කියනවා. හරි. එතකොට අපි අකුරු 41 සතහන් කරගත්තොත් අපිට මේ සූත්‍රات එක්ක හරි ලස්සනට මේ අක්ෂර මාලාවේ බෙදීම් ටික සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි අපි අක්ෂර මාලාව ලියාගමු.
ඔන්න අකුරු 41. මේක අපි කියවනකොට අපිට අර රසයක් දැනෙන විදියට තමන් කැමති රටාවකට මේක කටපාඩම් කරගත්තා නම් ගොඩාක් හොඳයි. අකුරු කියවනකොට නිතරම කට ඇරලා අකුරු ශබ්ද කරන්නට ඕන. එතකොට තමයි නියම තේරුමක් හරි තේරුම ඒ වචනය තුල වචන උච්චාරණය කිරීම තුල අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ කියවනකොට ආ කියලා කියනකට වඩා අයන්න ආයන්න යන්න ඊයන්න උයන්න ඌයන්න ඒයන්න ඕයන්න මෙන්න මෙතන විශේෂත්වයක් තියෙනවා. මේ අකුරු දෙක අවසානයේ තියෙනවා. මේ අකුරු දෙක අපි නිතරම ශබ්ද කරන්නේ ඕඩියේදී ඒ යන්න ඕ යන්න කියලා. එතකොට කච්චායන සම්ප්‍රදාය 41යි මොග්ගල්ලාන සම්ප්‍රදාය 43ක් කියලා කිව්වේ ඒ අය පෙන්නනවා ඒ යන්නක් තියෙනවා ඕ යන්න කියන මේ අකුරු දෙකක් අරගෙන තියෙනවා. නම් කච්චායන සම්ප්‍රදාය තුළ මේ අකුරු දෙක ගන්නෙ නැහැ. ඒ අය කියනවා ව්‍යාකරණයක් මගින් පෙන්වලා දීලා තියෙනවා සංයෝගතෝ පුබ්බේ ඒකෝ රස්සා කියලා. ඒ කියන්නේ බැඳි අකුරකට මුලින් තිබුණොත් මේ අකුරු දෙක රස්ව ලෙස උච්චාරණය කරන්න. එහෙම නැත්නම් හැම තැනදීම දීර්ඝ අකුරු ලෙස උච්චාරණය කරන්න කියලා තමයි සඳහන් කරන්නේ. හරි. එතකොට මේ ටික අපේ හරි ඉක්මනට හෝඩිය පාඩම් තියෙන්නට ඕන. මොකද ගොඩාක් අයට හෝඩිය අකුරු කීය දැහුවොත් කියා ගන්නත් බැරි වෙන අවස්ථා තියෙනවා. හෝඩිය 41යි කියලා දැනගත්තත් අකුරු 41 ඉක්මනට කියා ගන්න සැක ඇති වෙන තැන් තියෙනවා. ඉතින් මේ හරියට යනකොට යරලව ශස සහල කියලා සමහර අය ලියනවා. සයන්නෙම පාලි භාෂාවේ නැහැ. ඒක ඉක්මනට කියවමු. අයන්න ආයන්න යන්නේ යන්න යන්න ඌ යන්නේ ඒ යන්න ඔය යන්න කක ගගන ටටලා දෙන්න ටටලා දෙන්න තත දදන පපවම යරලව සහල අන් කියලා එකපාරට එක උස්මට කියව ගන්න පුළුවන් තත්ත්වයට අපිපත් කරගත්තොත් හෝඩිය ගැන බය වෙන දෙයක් නැහැ. හෝඩිය පුළුවන්. මෙන්න මේ හෝඩිය විස්තර කරා පළවෙනි සූත්‍රය අපි කතා කරා අක්කරා පාදයෝ ඒකචත්තා ලේසං අයන්න මුල් කොට ඇති අකුරු 41ක් තියෙනවා කියලා මුලින්ම අපි සඳහන් කරා. එතකොට අපි දන්නවා පළවෙනි සූත්‍රයේ අක්කරා පාදයෝ ඒකචත්තා ලේසං අයන්න මුල් කොට ඇති අකුරු 41ක් තියෙනවා කියලා. එතකොට මෙතන කොටස් දෙකක් තියෙනවා. මෙන්න මේ අකුරු 8 අපි හඳුන්වනවා ස්වර කියලා. ස්වර අකුරු. මේවා හඳුන්වනවා ව්‍යංජන කියලා. ඔන්න ප්‍රධාන බෙදීම් දෙක. ස්වර සහ ව්‍යංජන. ස්වර සහ ව්‍යංජන. ඇයි මේවට ස්වර කියලා කියන්නේ? ඇයි මේවට ව්‍යංජන කියලා කියන්නේ? අන්න ඒ පිළිබඳව අපි අවබෝධයක් ලබා ගන්න. මේ අකුරු ස්වර අකුරු අපි කියනවා පණකුරු කියලා. පණ තියෙන අකුරු. බලයි මේ පණ තියනවා නම් ඇයි මේවා මෙහෙමම තියෙන්නේ කියලා. මේක මෙහෙමයි. පණ තියනවා කියලා කියන්නේ අනුන්ගේ උදව්වක් නොමැතිව තනියෙන් උච්චාරණය කළ හැකි අකුරු ස්වර අකුරු ලෙස හැඳින්වේ. වෙනත් අකුරු වල ආධාරයක් උදව්වක් නොමැතිව තනිව ශබ්ද කළ හැකි අකුරු ස්වර අක්ෂර නම් වේ. අයන්න ආයන්න යන්න යන්න උයන්න උයන්න ඒ යන්න ඕ යන්න. හරි. එතකොට මේවා තනියම ශබ්ද කරන්න බැරිද? කාක ගාගම පුළුවන්. හැබැයි මෙතන ලොකු වෙනසක් තියෙනවා. මේවා ව්‍යංජන කියලා කියන්නේ මේවයි නිත්‍ය ස්වභාවය තමයි හල් අකුරු ලෙස තමයි පවතින්නේ. දැන් බලන්න කයන්න හැදලා තියෙන්නේ කොහොමද? දැන් මේකේ කෑමෙක් අපි වෙන් කරමු කයන්න. හරි. කයන්න හැදෙන්නේ මෙන්න මෙහෙමයි. අල් කයන්නට අයන්න එකතු වෙනවා. අල් කයන්නට අයන්න එකතු නම් හැදෙනවා කයන්න. එතකොට මේ හැම අකුරක්ම මෙතන ඔබ දකින මේ අකුරු ටික ඔක්කොම හැදිලා තියෙන්නේ හල් අකුරු තියෙන නිත්‍ය ස්වභාවය තමයි මේවා හල් අකුරු. නිත්‍ය ස්වභාවය හල් අකුරු වශයෙන් පවතින්නේ මේ හැම අකුරකටම කියවීමේ පහසුව සඳහා අයන්න එකතු කරලායි තියෙන්නේ. එතකොට මේ අකුරක් අපිට පුළුවන් 8 විදියක හදා ගන්න. ඒ කියන්නේ මේ ස්වර 8 එකතු වුණාට පස්සේ 8 විදියක උච්චාරණය කරන්න පුළුවන්. කයන්න කායන්න, කියන්න කීයන්න, කුයන්න කූයන්න, ඒයන්න කෝයන්න කියලා 8 විදියක උච්චාරණය කරන්න පුළුවන්. එතකොට ව්‍යංජනය උච්චාරණය කරන්න නම් ස්වරයකගේ උදව්ව අවශ්‍යයි. එතකොට මේ අය තමයි ටිකක් බලවත් අය. මේ අයට
කාගෙන් හරි උදව්වක් ඉල්ලගෙන තමයි ශබ්ද කරන්නේ උච්චාරණය කරන්නේ. හරි. මේ ස්වර බාලවතාරේ කොහොමද ස්වර ටික හැඳින්වෙන්නේ? මෙන්න අපි පළවෙනි සූත්‍රය කතා කරලා දෙවෙනි සූත්‍රය. දෙවෙනි සූත්‍රය. තත්තෝ දන්තා සරා අට්ඨ. තත්තෝ දන්තා සරා අට්ඨ. තත්ත එහි ඕ අන්තා. ඔයන්ෙන් අවසන් වන අට. සරණම් වේ සරසරණම් වේ. මේකේ ඕයන්ෙන් අවසන් වෙන අකුරු අට හඳුන්වනවා ස්වර කියලා. තත්තෝ දන්තා සරා අට්ඨ. තත්ත එහි ඕ අන්තා. ඕ දන්තා කියලා හැඳින්වනවා අපි පස්සේ කතා කරමු සංදි පිළිබඳව. එතකොට මෙහි ඕයන්ෙන් අවසන් වන අකුරු අට ස්වර නම් වේ. අන්න මේ සූත්‍රේ පාඩම් වුණා නම් ස්වර ටික මොකක්ද හොවනම් තත්ත්ව දන්තා සර අට අකුරු අට ස්වර ඕයන්ෙන් අවසන් වන අකුරු අට මුල ඉඳලා ගණන් එකතු කරගෙන එනකොට මුල ඉඳලා කියවගෙන එනකොට උච්චාරණය කරගෙන එනකොට ඕ අකුරෙන් අවසන් වන අකුරු අට ස්වර කියලා අපි හඳුන්වනවා තත්ත්ව දන්තා සර අට. හරි. කොට දැන් මේ ස්වර ටික ගැන තමයි අපි මේ මුලින්ම කතා කරන්නේ. මේ ස්වරවල තියෙනවා ප්‍රභේද කරන්න පුළුවන්. දැන් බලන්න මෙතන තියෙනවා දීර්ඝ උච්චාරණය කියනකොට දීර්ඝ හඬක් ගෙනේවා කෙටි හඬක් ගෙනේවා. දැන් බලන්න මේවා අ ඊ උ කෙටි මේවා දීර්ඝ ආයන්න ඊයන්න ඌයන්න ඒයන්න ඕයන්න ඒවා ඇදිලා කියනවා. එතකොට දැන් සංස්කෘත භාෂාවේ කියනවා ඒක මාත්‍රෝ භවේ රස්වත්. මාත්‍රා එකක් ඇත්තේ රස්ව අකුරු. මාත්‍රා එකයි තියෙනවා. මේවට කියනවා නම රස්ව කියලා. ද්විමාත්‍රෝ දීර්ඝ උච්චතේ. මාත්‍රා දෙකක් තියෙන ඒවා දීර්ඝ අකුරු. ඇදිලා කියනවා ආ ඊ ඌ ඒ ඕ. ත්‍රිමාස් රස්තු ප්ලුතෝනියම් ප්ලුත කියලා අකුරු පිළිබඳවත් සංස්කෘත භාෂාවේ ප්‍රධාන නම් පාලි වල නම් මම දන්න විදිහට ඒ මාත්‍රා තුනක් තියෙන අකුරු පිළිබඳව සඳහනක් නැහැ. ව්‍යංජන චාර්ත මාත්‍රා. ව්‍යංජන කියලා කියන්නේ අර්ධ මාත්‍රයක්. එතකොට මේකේ භාගයක් තියෙනවා තමයි ව්‍යංජන කියලා කියන්නේ. එතකොට උච්චාරණය වෙන කාලයත් එක්ක තමයි මේවට නම් දාලා දෙන්නේ. ඔන්න පළවෙනියටම තියෙනවා ස්වරවල කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි රස්ව සහ දීර්ඝ. රස්ව සහ දීර්ඝ. රස්ව අකුරු තියෙනවා තුනක්, දීර්ඝ අකුරු පහක් තියෙනවා. 5යි 3යි 8යි. රස්ස හැදෙන්නේ කොහොමද? ලඝු මත්තා තයෝ රස්සා. ලඝු මත්තා තයෝ රස්සා. ලඝු මත්තා තයෝ රස්සා. ලඝුමත් අකුරු තුන, කෙටි අකුරු තුන රස්ව නම් වේ. ආ ඊ උ. මෙන්න මේ අකුරු තුන, කෙටි අකුරු තුන රස්ව අකුරු නම් වේ. ලඝුමත්තා තයෝ රස්සා. ලඝුමත් කෙටි අකුරු තුන රස්ව නම් වේ. එතකොට දීර්ඝ කියලා කියන්නේ අන්නේ දීඝ. අන්නේ දීඝ. ඉතිරි වෙච්ච අකුරු පහ දීර්ඝ නම් වේ. ආ ඊ ඌ ඒ ඕ කියන අකුරු පහ දීර්ඝ නම් වේ. ඔන්න එතකොට ස්වර පිළිබඳව සඳහන් කරා. මේ දෙක පිළිබඳව පස්සේ සඳහන් කරමු. මම හිතන බොහෝ දෙනෙක් දන්නවා වචනයක මුලට යෙදෙනකොට දීර්ඝව ශබ්ද දෙනවා. දැන් අපි එවං මෙසුතං කියලා කියන්නේ නැහැ. ඒවං මේ සුතං මැදට යෙදෙනකොට එතකොට බොහෝ වෙලාවට බැඳි අකුරකට මුලින් තියෙනවා නම් දැන් එත්ත කියන තැන අපි මේක ඒත්ත කියලා සඳහන් කරන්නේ. එත්ත, සෙය්‍යෝ, ඔට්ටෝ, සොත්ති ඔය වගේ වචන වලදී බැඳි අකුර වලට මුලින් තියෙනවා නම් රස්වල උච්චාරණය වෙනවා. එහෙම නැත්නම් අනිත් සෑම තැනදීම උච්චාරණය වෙන්නේ දීර්ඝ විදියට. හරි. ඒ සූත්‍ර ඒ ටිකත් අපි ඉගෙන ගත්ත ස්වර ගැන එහෙම සඳහන් කරා. ඊළඟට අපිට ව්‍යංජන පිළිබඳව. ව්‍යංජන වල අපි මේවා මෙන්න මේ මුල අකුරේ නමින් තමයි හඳුන්වන්නේ. මෙන්න මේ මෙයා කයන්නටයි ටික තමයි මේ. ඒක නිසා මේක කියනවා කවක්කේ කියලා. කයන්නටයි ටික තමයි මේ. චවක්කේ කියලා කියනවා. කයන්නටයි ටික තමයි මේ. කවක්ක.
හයන්නට තවර්ග පවර්ග මේක නෑ මේවා මේ අයත් වෙන්නේ නැහැ. ඒකට මෙන්න වර්ග කියලා හඳුන්වනවා. එම පේළියේ මුල් අකුරේ නමින් ඒ පේළිය හඳුන්වනවා. කවර්ගය, චවර්ග, ටවර්ග, තවර්ග, පවර්ග. මෙතනදී අපිට පළවෙනි බෙදීම තමයි අපි මෙතන කතා කරන අකුරු 25ක් තියෙනවා. ඔය ව්‍යංජනවල දැන් ව්‍යංජන හැඳින්වුවේ සේසා ව්‍යංජන ඉදිරි ටික ව්‍යංජන කියලා හැඳින්වුවා. සේසා ව්‍යංජන ඉදිරි ටික ව්‍යංජන මේ ටිකට ව්‍යංජන කියලා කියනවා. උසර ටික අයින් වුණාට පස්සේ සේසා ඉදිරි වෙච්ච ටික ව්‍යංජන අකුරු. එතකොට පළවෙනි බෙදීම තමයි අපි කියනවා වර්ග අක්ෂර. වර්ගයන්ට අදාළ අක්ෂර ටිකක් තියෙනවා. අපි ඒ ටික කියනවා වර්ග අක්ෂර කියලා. වග්ගා පංචසෝ මන්තා. අපි කියමු. වග්ගා පංචසෝ මන්තා. වර්ගයන්ගේ පහ බැගින් වූ මයන්න තෙක් ඇති අකුරු ටික හඳුන්වනවා වර්ගාක්ෂර. වර්ගයන්ගේ පහ බැගින් 5යි 5 25යි මෙන්න මේ කයන්නේ සිට මයන්න දක්වා ඇති අකුරු 25 වර්ගාක්ෂර ලෙස හඳුන්වනවා. වග්ගා පංචසෝ මන්තා මයන්න අවසන් කොට ඇති මයන්නෙන් අවසන් වන පහ බැගින් අකුරු වර්ගාක්ෂර වලට අයත් වෙනවා. වර්ගාක්ෂර. ඊට පස්සේ අපි හඳුන්වනවා අල්ප ප්‍රාණ සහ මහ ප්‍රාණ. සිතිල ධනිත කියලා කොටස් දෙකක් තියෙනවා. කියනවා අල්ප ප්‍රාණ මහ ප්‍රාණ. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ. ඉතින් ওই මහ ප්‍රාණ භාවිතය කියන එක හරිය වැදගත් වෙනවා. භාෂාව උච්චාරණය කරනකොට නේද? සමහර තැන්වල අපි දන්නවා සමහර කියන්නත් හොඳ නැහැ. ඉතින් අර පිළිගන්නකොට සරවඤ්ඤ විසරද කියලා සමහර අය පිළිගන්නවා. සරවඤ්ඤ ස්වර බිඳීමෙහි විශාරදේ කූ කියලා. හැබැයි පන්සිල් දෙනකොටම අපිට තේරෙනවා ස්වර පිළිබඳව සහ භාෂා භාවිතය අක්ෂර භාවිතය උච්චාරණය පිළිබඳව අවබෝධයක් නැහැ කියලා. මොකද අදාළ තැන් වලට අදාළ මහ ප්‍රාණ එන්න ඕන. අදාළ නොවන තැන් වලට මහ ප්‍රාණ යොදාගත්තොත් අපි අර සම්ප්‍රදාය කියන බෙරෝ මහ ප්‍රාණ කියන්නේ සමහර ඇහිලා ඇති වන්දාමි චේතියන් සබ්බං කියලා කියන්නේ නේද? වන්දාමි චේතියන් සබ්බං නිකන් සබ්බඨානේසු අන්න එතෙත් මහ ප්‍රාණයේදී දැන් පන්සිල් දෙනකොට උනා බුද්ධං සරණං ගච්ඡාමි මහ ප්‍රාණ කියනවා. මහ ප්‍රාණ උච්චාරණය කරන්න ඕන. එතකොට තමයි ඒකේ අර බලය ශක්තිය ගොඩ නැගෙන්නේ. එතකොට ඒකේ අර මිහිරියාව ගැඹීර බව හැම දෙයක්ම මේ අක්ෂර භාවිතයත් එක්ක අපිට හදවතට දැනෙනවා. එතකොට ස්වර විනීමෙහි දක්ෂයෙක් වෙන්න නම් අල්ප ප්‍රාණ මහ ප්‍රාණ භාවිතය පිළිබඳව දැනගෙන තියෙන්නටම ඕන. මෙන්න අල්ප ප්‍රාණ හඳුන්වනවා මෙන්න මෙහෙම. සිතිලං නාම වර්ගයේසු පඨම තතියා. සිතිලං නාම වර්ගයේසු පඨම තතියා. මම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම කියන්නම් සිතිලං නාම වර්ගයේසු පඨම තතියා. වර්ගයන්ගේ පළවන සහ තෙවන. මෙන්න සිතිලාක්ෂර. අල්ප ප්‍රාණ. වර්ගයන් නාම සිතිලං නාම වර්ගයේසු පඨම තතියා. ලකුණු 3 4 5. පඨම කියලා කිව්වේ එක, තතියා කියලා කිව්වේ තුන්වෙනි එක. එතකොට මෙන්න මේ පේන්නේ. මෙන්න මේ අකුරු 10 තමයි සිතිලාක්ෂර වලට අයත් වෙන්නේ. සිතිලාක්ෂර අල්ප ප්‍රාණ. මහ ප්‍රාණ හැදින්නේ ධනිතං නාම ဒ ුතිය චතුත්ථා. ධනිත මහ ප්‍රාණ කියලා කියන්නේ ဒ ුතිය චතුත්ථා. ဒ ුතිය කිව්ව මෙන්න චතුත්ථා කියලා කිව්ව මෙන්න මහ ප්‍රාණ අකුරු घ ढ ढ धा ब घ छ ठ धा फ කියන මහ ප්‍රාණ උච්චාරණය ඔන්න අකුරු සිතිල ධනිත. සිතිලං නාම පඨම තතියා ධනිතං නාම ဒ ුතිය චතුත්ථා. හරි ලේසි මේ සූත්‍ර පාඩම් කරගත්තාම මතක තියාගන්න. හරි ඒ ටික අවබෝධ කරගත්තා. ඊළඟට මෙන්න මේ තියෙනවා නිකන් මේ අමුතුම නාහින් කියන අකුරු ටිකක් නේද? මේ නාහින් කියන නිසා මේකට කියනවා
සංඥක ගණයටත් අයත් අකුරු තියෙන. දැන් සිංහලේ නම් ගජන දඹ කියලා තියෙනවා. දැන් මෙතන තියෙනවා ඥාන නාම. මේවා මෙහෙම හිතන්න. මෙන්න මේ වර්ග පහේ අන්තයේ කෙලවරේ තියෙන නිසා මේ අකුරු පහට අපි කියනවා වර්ගාන්ත. වර්ගයන්ගේ අන්තය නිසා ඒවා වර්ගාන්ත නම් වේ කියලා හඳුන්වනවා. හරි. ඒක අවබෝධ කරගෙන මෙන්න මෙතන තියෙන අකුරු හතරක්. අකුරු හතරක් තියෙනවා. යාරලව. යාරලව. මේවට කියනවා ඊසත් පෘෂ්ඨ. ඊසත් පෘෂ්ඨ. ඒ කියන්නේ මේවා උත්පත්ති ස්ථාන. අකුරු උත්පත්ති ස්ථාන යන්තම් ස්පර්ශ වෙන නිසා මේවට ඊසත් පෘෂ්ඨාක්ෂර කියලා කියනවා. උච්චාරණයේදී මදක් උත්පත්ති ස්ථානයේ ස්පර්ශව උත්පත්තිය සිදුවන නිසා මේවා ඊසත් පෘෂ්ඨ කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් අන්තස්ථාක්ෂර කියලා කියන්නේ මෙන්න මේ යරලව කියන අකුරු හතර. හරි. ඊළඟට අපි යම් තවත් ප්‍රභේදයක් තියෙනවා. ප්‍රභේද කිහිපයක් තියෙනවා. අඝෝෂ. අඝෝෂාක්ෂර. 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 අඝෝෂ කියලා කිව්වේ ഘോഷ නැති. උච්චාරණයේදී ഘോഷ රහිත හඬක් පිටවල. උච්චාරණයේදී ഘോഷ රහිත. ඒ කියන්නේ ഘോഷා බවක් නැති. ഘോഷ රහිත හඬක් පිටවන අකුරු වලට කියනවා අඝෝෂාක්ෂර කියලා. මේකට බාලාවදාන සූත්‍රයේ මතක තියාගත්තා නම් හරිම ලේසියි. වග්ගාණං පඨම ဒ ුතියා සෝච අඝෝසා. අන්න සූත්‍රය තමයි වග්ගාණං පඨම ဒ ුතියා සෝච අඝෝසා. වර්ගයන්ගේ පළමු වන දෙවන. අඝෝෂාක්ෂර කියලා කියන්නේ අන්නේ. වර්ගයන්ගේ පළමු වන සහ දෙවන අකුරු. වග්ගාණං පඨම ဒ ුතියා සෝච අඝෝසා. සෝච සයන්නද අන අකුරු 11ක් තියෙනවා. මෙන්න මේ අකුරු 10 සහ ඔන්න ඔය අකුරු 11 තමයි අඝෝෂාක්ෂර. වග්ගාණං පඨම ဒ ුතියා සෝච අඝෝසා. වර්ගයන්ගේ පළමු වන සහ දෙවන අකුරු සයන්න අඝෝෂාක්ෂර බවට පත් වෙනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි ഘോഷාක්ෂර. අයන්න නැතිව ഘോഷාක්ෂර. උච්චාරණයේ ഘോഷ සහිත හඬක් පිටවන අකුරු. ලම්තාඤ්ඤේ ഘോഷා. අනුබලවතාර සූත්‍රයේ මතකයි ලන්තාඤ්ඤේ ഘോഷා. හරි. එහෙනම් අඝෝෂ ටික පැත්තකට දැම්මත් අයින් කරාට පස්සේ ලන්තාඤ්ඤේ ഘോഷා. ලයන්නෙන් කෙලවර කොට ඇති අකුරු ටික ഘോഷාක්ෂර බවට පත් වෙනවා. මෙන්න ලයන්න. මෙතනින් ඇදනට පස්සේ මේ ඉතිරි වෙච්ච අකුරු සියල්ලටම එහෙම නැත්නම් ඉතිරි වෙච්ච අකුරු 21ට අපි කියනවා ഘോഷාක්ෂර කියලා. ഘോഷාක්ෂර. හරි. ඒ පිළිබඳව දැනුමක් ලැබෙන්නේ නැති. දැන් එක්කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා අන්තිමටම. ඒ තමයි මෙන්න මෙයා. ඉතින් මේක මේ ඇත්තම අකුර නම් මේක කියලා කියවන්න බැරි නිසා අපි උච්චාරණ පහසුවට අයන්නතුත් දාලා වරහන් කරගන්නවා අං කියලා කියවනවා. මොකද මේක හඳුන්වනවා අං ඉති නිග්ගහිත. මේකට කියන්නේ නිග්ගහිතේ කියලා. අං ඉති නිග්ගහිත. අං මේ බිඳුව කියලා කියන්නේ නිග්ගහිතේ. පැරණි පොත්වල මේ නිග්ගහිතය හඳුන්වලා තියෙනවා බින්දු චූලා මනාකාරෝ නිග්ගහිතාන්ති උච්චති කේවලස්සා පයෝගත්තා අකාරෝ සම්නිදීයතේ. මේ බින්දුව ඉස්සර යොදාගෙන තියෙන අකුරු වල උඩ සිළුමිණක් හා සමානයි. සිළුමිණ කියලා කියන රොට්ටුන්නේ තියෙන මණිකක් වගේ උඩින් තියෙන විතරම ඒකට මේකත් තිබ්බ තියෙන්නේ මෙහෙමයි. දැන් අපි දැකලා තියෙන ළමාර්ථයෙන් තියෙන මෙන්න මේ පින් තාලී අකුරු උඩින් දීලා තියෙනවා. පින් තාලිය කියලා. අමාර්ථයෙන් මෙහෙනුත් ක්ලියර් තියෙන. ඉතින් පරණ පොත්වල බලනකොට මේ නිග්ගහිත භාවිතය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අර සංඥා කපුව එහෙම ඉස්සර ගොඩාක් භාවිතා වෙලා තියෙන. ඉතින් මේ අකුර දැන් ඔය දැකලා ඇති. දැන් අර ඉස්සර අපි විද්‍යා ලංකාර කියන එක ලියලා තියෙන්නේ මේකත් එක්ක නේද? විද්‍යා ලංකාර මොන අකුර තමයි ලියලා තියෙන්නේ. නොදන්න අය කියන ලඩකාර කියලා කියනවා වගේ. ඒකට මේ අකුරු භාවිත කරලා තියෙන දැන් නම් වෙනස් වෙලා තියෙනවා. මේ සංඥා කපුව සමහර අය උපයෝගී කරගන්න නම් කරදරයක් නැහැ. එහෙන් භාවිත කරලා තියෙන. ඉතින් මේ බිඳුවත් එහෙමයි ඉස්සර යෙදিলা තියෙන්නේ.
අකුරු උඩින්. ඒක නිසා අනිකිති නිග්‍රහිතං කියලා කියනවා. බිඳුවට තමයි නිග්‍රහිතය කියලා කියන්නේ. හරි ව්‍යාකරණ පිළිබඳව ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි කරපු පාඩමේ සාරාංශය අපි මතක් කරමු. මෙන්න මේ chart එක මම මේ ගහන chart එක ඔබට තනිවම මේක ගහ ගන්න පුළුවන් නම් විස්තර කරමින් ඔබ පාඩම් පිළිබඳව ඔබට ප්‍රගුණනා කියන හැඟීම ලබා ගන්න පුළුවන්. මේ ටික හොඳට මේ chart එක ගහ ගන්න පුළුවන් නම් හරි. ව්‍යාකරණ පිළිබඳව ඉගෙන ගන්නකොට අපිට හම් වෙනවා සම්ප්‍රදායන් තුනක්. සම්ප්‍රදායන් තුනක්. පළවෙනි එක කච්චායන, මොග්ගල්ලායන, සද්දලිනි. ලංකාවේ වඩා ජනප්‍රිය ව්‍යාකරණ දෙකක් තිබුණා. ඒ තමයි මෙන්න මේ දෙක. කච්චායන සහ මොග්ගල්ලාන. කච්චායන සම්ප්‍රදායට ව්‍යාකරණ ග්‍රන්ථ 3යි, මොග්ගල්ලාන සම්ප්‍රදායට ව්‍යාකරණ ග්‍රන්ථ 3යි. කච්චායන සම්ප්‍රදායේ ව්‍යාකරණ ග්‍රන්ථ 3 තමයි බාලාවතාරය, රූපසිද්ධිය සහ කච්චායන කියන ග්‍රන්ථ 3. එතකොට මොග්ගල්ලානට අයත් වෙනවා ප්‍රයෝගසිද්ධි සහ පදසාධන සහ මොග්ගල්ලාන කියන ව්‍යාකරණ ග්‍රන්ථ 3. එතකොට වඩාත්ම ජනප්‍රිය ව්‍යාකරණ ග්‍රන්ථ දෙක ව්‍යාකරණ සම්ප්‍රදායන් දෙක තමයි එක සහ දෙක කච්චායන සහ මොග්ගල්ලාන. එතකොට අපි ඉගෙන ගන්නේ විශේෂයෙන්ම කච්චායන සම්ප්‍රදාය පිළිබඳව ඉගෙන ගන්නවා. එතකොට මේ දෙක වෙනස් වෙන්නේ ස්වරවල එහෙම නැත්නම් අක්ෂර මාලාවේ කච්චායන සම්ප්‍රදාය තුල අකුරු 41යි, මොග්ගල්ලායන සම්ප්‍රදාය තුල අකුරු 43ක් තියෙනවා. හරි. පළවෙනියටම අක්ෂර මාලාව. අක්ෂර මාලාව හඳුන්වනවා අක්ෂරාපාදයේ 41 අකුරු 41ක් තියෙනවා කියලා හඳුන්වනවා. මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ස්වර සහ ව්‍යංජන. ස්වර හැඳින්වීම තත්ත්ව දන්තා සරා 8 ඔයන්ගෙන් අවසන් කොට ඇති අකුරු 8 ස්වර නම් වේ. ශේෂා ව්‍යංජන ඉතිරි අකුරු 33 ව්‍යංජන නම් වේ. ස්වර ව්‍යංජන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. ඒ තමයි රස්ව සහ දීර්ඝ. රස්ව කියලා කිව්වේ කෙටි අකුරු ලඝු මාත්‍රා ප්‍රයෝරස්සා ලුහු උච්චාරණයක් තියෙන කෙටි අකුරු, කෙටි උච්චාරණයක් තියෙන අකුරු තුන ආ ඊ ඌ කියන අකුරු තුන රස්ව ලෙස ආ ඊ ඌ ඒ ඕ දීර්ඝ අකුරු අන්නේ දීර්ඝ කියන අකුරු පහ දීර්ඝ නම් වේ. ඔන්න ස්වර බෙදීම. ව්‍යංජන වල බෙදෙන පළවෙනි එක තමයි වර්ගාක්ෂර. වර්ගාක්ෂර 25ක් තියෙනවා. වර්ගා පංච පංචසෝ මන්තා වර්ගයන්ගේ පහ පහ බැගින් වූ මයන්ෙන් කලවර කොට ඇති අකුරු 25ක් වර්ගාක්ෂර නම් වේ. ඊට පස්සේ වර්ගාන්ත මෙන්න මේ වර්ගයන්ගේ අන්තයේ තියෙන අකුරු කවර්ගය තවර්ගය 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 පවර්ගය කියන මෙන්න මේ වර්ගයන්ගේ අවසානයේ තියෙන ඥාන නාම කියන අකුරු පහ වර්ගාන්ත කියලා අපි හඳුන්වනවා. වර්ගාන්තාක්ෂර. ඊට පස්සේ සිතිලාක්ෂර. සිතිලාක්ෂර 10ක් තියෙනවා. සිතිලාක්ෂර හඳුන්වන සූත්‍රය තමයි සිතිලන්නාම වග්ගේසු පඨම තතියා. පඨම තතියා 1 සහ 3 කියන පේලි තමයි සිතිලාක්ෂර වලට අයත් වෙන්නේ. ධනිතාක්ෂර මහා ප්‍රාණ. ධනිතාක්ෂර 10ක් තියෙනවා. ධනිතාක්ෂර හඳුන්වලා තියෙන්නේ ධනිතං නාම ဒုတိ ය චතුර්ථ. ධනිත කියලා කියන්නේ 2 සහ 4 කියන පේලි වල තියෙන අකුරු 10 සිතිල ධනිත. ඊට පස්සේ අපිට මේ ඊළඟ දෙකේ තමයි අඝෝෂාක්ෂර. අඝෝෂාක්ෂර තියෙනවා 11ක්. උච්චාරණයේදී ഘോഷ රහිත හඬක් පිටවන අකුරු වලට කියනවා අඝෝෂාක්ෂර කියලා. මේක බාලාවතාරය හඳුන්වලා තියෙනවා. වග්ගානම් පඨම ဒုတိ ය සෝචඝෝෂා වර්ගයන්ගේ පළමුවන දෙවැනි අකුරු සහ ස අකුර එකතු වුණාට පස්සේ අඝෝෂාක්ෂර බවට පත් වෙනවා. ඊළඟට අපි එනවා ഘോഷාක්ෂර. ഘോഷාක්ෂර බාලාවතාරය තුළ හඳුන්වන්නේ ලන්තාඤ්ඤේ ഘോഷා. අර අකුරු 11 අයින් කරාට පස්සේ ඉතිරි අකුරු 21 ഘോഷාක්ෂර බවට පත් වෙනවා. ඊට පස්සේ අපිට එනවා නිග්ගහිත. නිග්ගහිත එකයි තියෙන්නේ. නිග්ගහිත එකේ කිව්වේ
බිඳුවට අමතක වුණා එක කොටසක් ඒ තමයි අන්ත්‍යස්ථාක්ෂර එහෙම නැත්නම් ඊසත් පෘෂ්ඨාක්ෂර යාරලව අන්තස්ථාක්ෂර හතරයි යාරලව කියන අකුරු හතර උත්පත්ති ස්ථාන මද වශයෙන් ස්පර්ශ කරන අකුරු අන්ත්‍යස්ථාක්ෂර නැත්නම් ඊසත් පෘෂ්ඨාක්ෂර කියලා හඳුන්වනවා. මෙන්න මේ chart එක ඔබට විස්තර කරන්න පුළුවන් නම් තනියම මේක එතකොට ඔබට අක්ෂර මාලාව පිළිබඳව මම හිතන්නේ ගැටලුවක් ඇති වෙයි කියලා. 4 වසර 5 වසර මේ සියල්ලටම මේ පාඩම පොදු පාඩමක් බවට පත් වෙනවා. ඒක නිසා ඔබත් උත්සාහ කරලා බලන්න මේ විදිහට මේක නිර්මාණය කරගන්න පුළුවන්ද කියලා. අද පාඩමෙන් අපි ව්‍යාකරණ පාඩමෙන් සමගන්නවා. නැවතත් දවසක අපි අලුත් ව්‍යාකරණ පාඩමක් එහෙම නැත්නම් ව්‍යාකරණ කොටසක් පිළිබඳව කතා කරනවා. මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ පිළිබඳව අපිට දැනුම් දෙන්න සියලු දෙනාටම දෙවන්සක්.